අද 2021 මැයි 22 සෙනසුරාදා සිරස්තල දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ ඉන් 14ක් නිවෙස්වල මිය ගිහින් 6 වෙනි ගැබිනි කාන්තාවත් ජීවිතක්ෂයට දිවයිනටම සංචලන සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි. ලොව ප්‍රකට වෛරස් වේදී මලික් පීරිස් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අනතුර පෙන්වා දෙයි. So I think are at a tipping point. කොවිඩ් වසංගතය හමුවේ ඉන්දියාවේ ප්‍රාන්ත 19ක කළු දිලීර රෝග ව්‍යාප්තියක්. ඇමරිකාවේ ආසාදිතයන්ටත් දිව දිගුවීමේ රෝගයක්. බෙන්ගාල බුක්ක ආශ්‍රිත ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක්. දීවර හා නායක කටයුතු වලින් ඉවත් වන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. Other Therana. This is Other Therana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 40%ක් මැයි මාසයේ ගෙවුණු දින 21 තුල සිදු වෙතයි සෞඛ්‍ය අංශ වාර්තාවල දැක්වෙනවා. තවත් කොවිඩ් මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තාවුරු කළ අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද මෙයයි. කොවිඩ් 3 වන රැල්ලේ 6 වන ගැබිනි මරණයත් එම මරණ අතරට අයත්. කොවිඩ් ආසාදිත තවත් මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. ඒ අතරින් 30 දෙනෙකුම පිරිමි අය වන අතර 64 දෙනා කාන්තාවන්. කුරුණෑගල ආණ්ඩියාගල නක්කාවත්ත ප්‍රදේශයේ 40 හැවිරිදි ගැබිනි කාන්තාවක්ද උග්‍ර කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මුල්ලේරියාව මූලික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කරවා ඇති අතර එහිදී පසුගිය මැයි 18 වනදා ජීවිතක්ෂයට පත්ව තිබුණා. ඇයගේ දරු ගැබට මාස 5ක් වන අතර කොවිඩ් 3 වැනි රැල්ලේ මරණයට පත් වූ 6 වන ගැබිනි කාන්තාව ඇයයි. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද වෙද්දී 1132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් මරණ 454ක් ඒ කියන්නේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 40%ක්ම සිදු වෙලා තිබෙන්නේ මේ ගෙවමින් තිබෙන මැයි මාසයේදී. මෙලෙස වැඩි වශයෙන් මරණ වාර්තා වෙද්දී එහි භයානක ප්‍රතිකඩක් අපගේ අවධානයට යොමු වුණා. මෙහි කහපැහැයෙන් ඔබ දකින්නේ ඒ දිනවල වාර්තා වූ මරණ අතරින් නිවෙස් තුල සිදු වූ මරණ සංඛ්‍යාවේ වර්ධනයයි. පසුගිය මැයි මාසයේ 15 වෙනිදා මරණ 20ක් වාර්තා වෙද්දී නිවෙස් තුල සිදු වූ මරණ ගණන 3ක්. ඒ වගේම 16 වෙනිදා මරණ 21ක් වාර්තා වෙද්දීත් මරණ 3ක් නිවසේදී සිදු වුණා. 17 වෙනිදා වාර්තා වූ මරණ 19 අතරටත් නිවසේදී සිදු වුණු මරණ 2ක් ඇතුළත්. 18 වනදා මරණ 34ක් වාර්තා වෙද්දී ඉන් මරණ 4ක් නිවසේදී සිදුව තිබුණා. 19 වනදා සිදු වුණු මරණ 36 අතරින් මරණ 6ක් නිවසේදී සිදු වූ මරණයි. මැයි 20 වනදා මරණ 38ක් දක්වා ඉහළ යද්දී නිවසේදී මියගිය ගණනත් 9ක් දක්වා ඉහළ ගියා. ඊයේ මරණ 44ක් වාර්තා වෙද්දී නිවෙස් තුල සිදු වූ මරණ ගණන 14ක් දක්වා ඉහළ යාම කැපී පෙනෙන තත්වයක්. මේ අනුව ගෙවුණු සතියේ වාර්තා වුණු මරණ 212න් 41ක් ඒ කියන්නේ 120කට ආසන්න ප්‍රමාණයක් සිදු වෙලා තිබෙන්නේ නිවස තුලදී. මීට පෙර දිනේදී නිවස තුලම රෝගීන් 6 දෙනෙකු මිය යනවා. බොහෝ අය ප්‍රෝකතනය කරනවා මේ අපි ඉන්දියාවේ තත්ත්වයකට ගමන් කරන්නයි කියලා. අපි භයානක තැනක ඉන්නව නේද මේ තත්ත්වය? භයානක කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නැහැ. බරපතල තත්ත්වයක ඉන්නවා. මොකද මේක අපි සැහැල්ලුවට ගන්න බෑ. මේක අපි නොසලකා හැටියොත් අපිට ඒ දිශාවට යන එක නවත්තන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා එවැනි තත්ත්වයක් යෑමට වළක්වන්න. වසංගත තත්ත්වයේ තියෙන දරුණුකම දිනෙන් දිනම වැඩි වෙනවා. අපි දකිනවා මෙහි ගැඹුරු බියකරු චිත්‍රයක් ඉදිරියේදී මැවෙන මේ වසංගත තත්ත්වයේ දිගින් දිගටම තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් හිසෝසන බවක්. ඒ වගේම දරුවන්ගේ ක්‍රියාකාරකම් යම්කිසි ආකාරයකින් අපි ඔවුන් සමග එකතු වෙලා වැඩ කරන්න, දරුවන්ට ඔවුන්ගේ මානසික සුවය සඳහා වැඩ කරන්න, ඒ වගේම තමුන්ගේ ගෙවත්තේ යම්කිසි ඵලදායී වැඩක් කරන්න මේ වෙලාවේ රූපවාහිනී නරඹමින් නැත්නම් දිනේ දවස පුරාම
දුරකථන භාවිතා කරනවා වෙනුවට වෛද්‍යවරුන් දීලා තියෙන සියලුම උපදෙස් පිළිපදින්න කියන එක ඉල්ලා සිටිනවා. ඉන්දියාවෙන් වාර්තා වෙන කළු පුල්ලි රෝගයේ එක් අයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වෙන කියලා. ඉන්දියාවේ ලැබෙන තොරතුරු ඉතාමත්ම භයානකයි. මොකද දිලීරය හරහා මේ රෝගී භාවය නැත්නම් මේ රෝගී තත්ත්වය උත්සන්න වීමට ඒ වගේම මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතු වෙලා තියෙනවා. කොවිඩ් වෛරසයත් සමග කොයි ආකාරයෙන්ද සම්බන්ධ වුණේ කියන එක මේ වෙනකොට ඔවුන් සොයා බලමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් පවතිනවා. ඉතින් අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන්ද ගියේ කියන එක තාමත් ගැටලු සහගතයි. COVID-19 ආසාදිතයින් 3547 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ඇත්තේ 3 වැනි දිනටයි. 800ක් වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව හඳුනාගෙන තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් 617ක්, කුරුණෑගලින් 297ක්, කළුතරින් 280ක්, ගාල්ලෙන් 278ක් සහ තවත් දිස්ත්‍රික්ක 20කින් ආසාදිතයින් 1266 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ අතරට හොරණ, බේගම, ගම්පහ, අනුරාධපුරය, හබරාදුව, ත්‍රිකුණාමලයේ අයත්. සංචලන සීමා පැනවීම සම්බන්ධයෙන් මතභේදයට තුඩු දුන් පිළියන්දල කොට්ටාශයෙන් ඊයේත් ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වීම විශේෂත්වයක්. අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2145 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,60,478 දෙනෙකු දක්වා ඉහළ ගියා. ඒ අතරින් 1,26,995 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධන කාල සීමා අවසන් කර සිටින අතර තවදුරටත් සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 32351ක්. දැන් කළුතර පාදක කරගනිමින් විශේෂ නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන බවට තොරතුරු ආරංචි වෙනවා. මේ වෛද්‍යවරුන් තීරණය කරනවා රෝහල් කරා යා යුතු අයවලුන් කවුද කියලා. වෙහිදී විශේෂම අපි කියලා දෙනවා වයස අවුරුදු 60ට වැඩි අයවලුන් අනිවාර්යයෙන්ම ඔහුගේ තත්ත්වය පෙන්눔 කරා නොපෙන්눔 කරා පොසිටිව් නම් අනිවාර්යයෙන්ම උන් අරන් යන්න. මොකද ඒත් එක සමහර කට්ටිය ඉන්නවා ඇසිම්ප්ටොමැටික් කියලා රෝගී ලක්ෂණ අඩු නැත්නම් නැති සුළු රෝගී ලක්ෂණ තියෙනවලුන්ට කිසිම තත්ත්වයක් නැති ඔවුන්ට වෙනත් ව්‍යාකූල රෝගී වෙනත් රෝග නැති අයවලුන් ඔවුන්ව පුළුවන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යන්න. අනිකුත් කණ්ඩායමින් ඔය කිව්වා වගේ සුළු සහ කිසිම දෙයක් නැතුව තමුන්ගේ පරිසරය සුදුසුයි නිවසකට වී හෝ ආසාදිතුණත් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔවුන්ගේ තිබෙන වැසිකිළිය එකක් තිබන ගෙදර 6-7 දෙනෙක් ඉන්නවා නම් අනික් කට්ටියට බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන කල්පනා කරලා එහෙම කට්ටිය සමහරලාට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යයි නිවසක ඉන්න පරිසරයක් තිබෙන අයවලුන් නිවසක තියාගන්නත් බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රමවේදය ඊයේ පටන් ගත්තා. අද හෙට දවස් 3ක් අපි මේක කරලා මේක නැවත විශ්ලේෂණය කළා. මේක සුදුසු නම් අපි කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරලා මේක හොද්දට ඒ ක්‍රමවේදය යනවා නම් අපි අනිත් දිස්ත්‍රික් වලටත් මේ ආකාරයෙන්ම කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. පවතින තත්ත්වයේ හමුවේ කොවිඩ් රෝගීන්ගේ සංකූලතා සහ ඔක්සිජන් අවශ්‍යතා ඉහළමින් පවතින බැවින් දෙවේනි රෝහල් රැසකට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා උපකාර කරන ලෙසට ඉල්ලා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සියුල ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. උතුරු පළාත, නැගෙනහිර පළාත, කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවල රෝහල් සඳහා දැනට අඩුපාඩුවක් පවතින ඔක්සිජන් යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ 2500ක පමණ ලයිස්තුවක්ද එම ලිපියට අයත්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් උපදෙස් අනුව පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහල සඳහා PCR යන්ත්‍රයක් ලබා දීම අද සිදු වුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට වෙන් වූ අරමුදල් වලින් රුපියල් 62ක් වැය කරමින් උතුරු මැද පළාත සඳහා වූ එකම PCR යන්ත්‍රය මීට පෙර තිබුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පමණක් වන අතර මෙම PCR යන්ත්‍රය මගින් යාබද දිස්ත්‍රික්ක කිහිපයකත් කොවිඩ් රෝගීන්ගේ වාර්තා ලබා දීම කඩිනම් කිරීමට අපේක්ෂිතයි. PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන පෞද්ගලික රෝහල් වලට නිශ්චිත මාර්ගෝපදේශ 4ක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ පරීක්ෂණ කළ යුත්තේ ප්‍රතිකාර නිශ්චය කිරීම බහර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියා හෝ එකී අවශ්‍යතාව නිර්දේශ කරත්නම් පමණයි. සාම්පල ලබා ගැනීමෙන් පසු ප්‍රතිඵල ලැබෙනතුරු අදාළ ආයතනයේ හෝ නිවස ඇතුළත හුදකලා වරඳින් සිටින ලෙස රෝගියාට නියම කළ යුතු වනවා. රෝගියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝගිකයෙකුට හෝ අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට සහ රෝගියාට දැනුම් දීම රෝහල් බලධාරියාගේ වගකීමක් බවද එහි සඳහන්. වගකිව යුතු වෛද්‍යවරයාගේ නිර්දේශය පරිදි බලයලත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳවීමට රෝහල් බලධාරීන් ක්‍රියා කළ යුතු වනවා.
යම් පෞද්ගලික රෝහලක් මෙම නියමයන් කඩ කරන්නේ නම් PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට එම රෝහලට ලබා දී ඇති අවසරය අවලංගු කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙනවා. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 6497 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර ඒ දෙවන මාත්‍රාව ලැබූ සමස්ත පුද්ගලයන් ගණන 320196ක්. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පුද්ගලයන් ගණන 16120ක් වන අතර එනුව මේ දක්වා එමෙන්නත ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 5,1493ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා දින 14ක අකණ්ඩ සංචරණ සීමාවන් ක්‍රියාත්මක විය යුතු බවට වෛරස් වේදය පිළිබඳව ලෝක ප්‍රකට විද්‍යාඥයෙකු වූ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා සඳහන් කරනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ 11 සිට දිවයින පුරා අකණ්ඩ සංචරණ සීමා පැන වූ අතර එය ලබන 28 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව රජය අද නිවේදනය කළා. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩ සංචලන සීමා පැනවීමට රජයගත් තීරණයට අනුව ඊයේ රාත්‍රී 11 සිට දිවයිනට බලපැවැත්වන පරිදි සංචලන සීමා පනවනු ලැබුව අතර එය මැයි මාස 28 වන දින දක්වා ක්‍රියාත්මක වන බව රජය අද නිවේදනය කළා. මීට පෙර මැයි මාස 25 වනදා සහ 28 වනදා සංචලන සීමා ඉවත් කිරීමට නියමිතව තිබුණද එම දිනවල සංචලන සීමා ඉවත් නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. එසේ වුවද 25 සහ 28 යන එම දිනවලදී එක් නිවසකින් එක් අයෙකුට පමණක් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ළඟම වෙළඳසැලට යා හැකියි. කෙසේ වෙතත් එම සංචලන සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා වළංගු නොවන බව රජය සහ කොවිඩ් කාර්යසාධන බලකාය නිවේදනය කර තිබෙනවා. සංචලන සීමා පැනවීම හේතුවෙන් කොළඹට පිවිසෙන සහ පිටවන ප්‍රධාන ස්ථානවල අද උදෑසන සිට දිසුවේ දැඩි පාලු ස්වභාවයක්. එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන්නන්ද පොලිස් මාර්ග බාධකවලදී දැඩි සෝදිසියකට ලක් කරනවා. කොළඹ කොටුව ප්‍රදේශය අද උදෑසන දිස් වූ ආකාරයයි මේ. මේ අතර දින 14ක් බලපවත්නා අඛණ්ඩ දැඩි සංචලන සීමාවක් පනවන ලෙස වෛද්‍ය සංගම් රසක් සිදු කරන ඉල්ලීම සම්බන්ධයෙන් අප යුද හමුදාපතිවරයාගෙන් විමසීමක් කළා. සමහර වෛද්‍ය සංගම් ඉල්ලා සිට දිගටම 28 වනදා දක්වාම මේ සංචරණ සීමා පවත්වන්නට කියලා. ඒ යෝජනාව සම්බන්ධයෙන් ඔබතුමාලාගේ ප්‍රතිචාරය මොකක්ද? සංක දැන් ඊයේ අතිගරු ජනාධිපතිතුමා කාර්යසාධක බලකායේ ඉතාමත්ම පැහැදිලිව මේ පිළිබඳව දැනුමක් කිරීමක් කරා. මේ ආකාරයෙන් ජනතාව ඉදිරියට වෙලා කතා කරන අයවලුන් බොහෝමයක් මේ කාර්යසාධක බලකායේ සහභාගී වෙන රැස්වීම් වලට ඔය කියන යෝජනාවන් ඒ ස්ථානයේදී පැමිණෙන්නේ නැති එක අපිටත් යම් කිසි ආකාරයක ප්‍රශ්නයක්. දැන් ඊයේ ජනාධිපතිතුමාගේ රැස්වීමේදී මේ කතිකාර්ක නොගත්ත දෙයක් සවස ඔබගේ ප්‍රවෘත්ති වලින් අපිත් ඇහෙනවා. ජනාධිපතිතුමා මොකයි මට කියන්නේ නැතුව ගිහිල්ලා එළිය කියන්නේ එළිය කිව්වා කියලා මොනවද කරන්න පුළුවන් මෙතනදී කතා නොකර කියලා. ජනාධිපතිතුමා කිව්වා අපි 25 විතර වෙද්දී නැවත සාකච්ඡාවලදී තීරණය කරගන්න පුළුවන් තවදුරටත් මේ සංචාරන සීමාවන් දීර්ඝ කරනවාද කියන එක කවුරුත් එපා නැහැ බෑ කියලා කිසිම කතාවක් නැහැ. අපිට තීරණය කරන්න පුළුවන් ඊළඟ සතියාන්තයත් මේ ආකාරයෙන් සංචාරන සීමා පනවනවද එතනින් එහාට තවදුරටත් තව දින කිහිපයක් වැඩි කරන්න ඕන නම් ඒකත් අපිට සලකලා බලන්න පුළුවන් ඉදිරි සාකච්ඡාවලදී කියන කාර්යය. මේ අතර ලොව පළමු වරට විද්‍යාගාර පරීක්ෂණ තුළින් SARS වෛරසය හඳුනා ගැනීමේ ගෞරවය හිමිවන හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා මීට දින දෙකකට ඉහතදී වෘත්තීය වේදීන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබූ සාකච්ඡාවකට හොංකොංහි සිට එක් වුණා. එහිදී සංචලන සීමා පැනවීමේදී එය දින 14ක් සඳහා පැනවීමේ විද්‍යාත්මක අවශ්‍යතාවය වෛරස් වේදය පිළිබඳ විශේෂඥවරයා පැහැදිලි කළේ මෙලෙසින්.
You have seen some of the interventions that have been put into place. For example, limiting travel between provinces. You can see that now cases are present in every province in the country. You can see that in most provinces there is dramatic increase. Stopping people moving from one province to another is not really going to reduce transmission at this stage. Maybe if it had been introduced back in the middle of April, it might have had an impact, but not now. Then of course there is talk of lockdown. What is achieved with a lockdown is that you compartmentalize these people into households. So let us say this person is infected. As long as it is confined to one household, the virus has no chance of spreading further. Once the virus runs out of people to infect, it burns out, it dies, because it cannot survive hanging around in thin air for days and days. So how long does this lockdown have to be? So there is a science to this. So let us say this person was infectious at the beginning of a lockdown period. Now we know that the period of infectiousness of an individual is 5 to 7 days. So if this person is infectious at the beginning of a 3-day lockdown, he will remain infectious at the end of the 3-day lockdown. He'll be out in the community on the 4th day and the 5th day. Then there's another issue. That's the incubation period, meaning from the time you get infected to the time you develop symptoms and become infectious. And that, the median is about 5 days. So let us imagine this person in the household was infected. He may transmit to other members, and this interval on average would be around 5 days. So these people might get infected. Now they have to now become non-infectious. 5 days plus another 5 to 7 days, 12, 13, 14 days. So this is why 3-day lockdowns are going to have minimal effect. From what everything I hear, the health system is at a breaking point in terms of the clinical staff, nursing staff, the PHIs, everybody is exhausted and at breaking point, probably beyond breaking point. So we, I think, are at a tipping point in this whole situation. So we are in urgent need of a circuit breaker to rapidly contain transmission so that the health system can take its breath, literally speaking. මම හිතන්නේ ප්‍රොෆෙසර් මලික් පීරිස් කියන්නේ ඉතින් ආසියාවෙම ලෝකෙම ගත්තොත් මේක පිළිබඳ හොඳටම දැනුම ලෝකෙ පිළිගත්ත එක්කෙනෙක්. එතුමා මොනවා හරි කිව්වොත් අපි හොඳට අහන්න ඕනේ. එතුමාගේ කතාවේ හුඟක් දේවල් තියෙනවා. දැන් අපි ඉන්න අවස්ථාවෙන් පොඩ එන්න අඛණ්ඩව දවස් 14ක් සංචලන සීමා තියෙන්න ඕනේ. ඒක තමයි විද්‍යාත්මක පදනම. බොහෝ දෙනෙකුගේ තර්කය වෙන්නේ මහාචාර්යතුමනි මේ ආර්ථිකය ගැන හිතද්දී දෛනික වේතන ලබන ජනතාවට මෙවැනි සංචලන සීමාවක් දරා ගන්න පුළුවන්ද මේ කියන විදිහට දින 14ක් බහලා දාන්න බෑ. මේක තමයි අපිට අනිත් පැත්තට එන යෝජනාව. උදාහරණයක් වශයෙන් මෙහෙම කියමු. අපි ඔලිම්පික් තරඟය තියෙනවා ලංකාවේ. තියන්න යනවා. බුද්ධ්‍යංශයෙන් එනවා මේකට ගහන්න යනවා කියලා ත්‍ස්තවත්. අපි මේ බිලියන ගාණක් වේදම් කරලා තියෙනවා මේක. අපි දැන් මේ කැන්සල් කරන්නේ ආර්ථික මේකක් යනවා කියලා. මේ බුද්ධ්‍යංශය කියනවා මේක ගහනවාමයි කියලා. එතකොට අපි ඒක නොකරුවොත් මොනවද අපිට වෙන්නේ? එතකොට දැන් අනිවාර්යෙන් මේ ආර්ථික ප්‍රශ්නේ තර්ක ඔක්කොම ඇත්ත. විද්‍යාත්මක පදනම මේකයි. දවස් 14. ඒක ෆලෝ කරුවේ නැත්තම් ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න බෑ. මේ සාමාන්‍යයෙන් මේ වෛද්‍ය සංගම් එකට ඉන්නෙත් නැහැ. මේක කවදාවත් වෙලා නැහැ. ඉතින් ඒක ප්‍රොෆෙසර් මලික් පීරිස්සුත් කියනවා. ටිපින් පොයින්ට් එකට ඇවිල්ලා. මේ කියන රතු ඉර පයින්නවා. රජය තීරණයක් ගන්න ඕන. අපිට සල්ලි නැහැ කියලා බෙහෙතක් ගන්න. අපිට කියන්න බෑ වෙන බෙහෙතක් ගන්න. කොලෙස්ටරෝල් ලෙවල් එක බස්සන්න අපිට මිලිග්‍රෑම් 20ක් ගන්න ඕන නම් මිලිග්‍රෑම් 10ක් කරන් ඒක බස්සන්න බෑනේ. ඒක අවශ්‍ය ප්‍රමාණය ගන්න ඕන. මේ ආර්ථික ප්‍රශ්න වෙන ප්‍රශ්න හින්දා විද්‍යාත්මක මතයක් වෙනස් කරන්න බෑ. කොවිඩ් වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් වන දිව දිගුවීමේ රෝගයක් පිළිබඳව ඇමරිකාවෙන් වාර්තා වනවා. එමෙන්ම ඉන්දියානු වෛද්‍ය සංගමය අද අනාවරණය කළේ කොවිඩ් දෙවන රැල්ලේදී මියගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඩිම්පල් අරෝරා නම් 34 හැවිරිදි මේ ඉන්දිය ජාතික වෛද්‍යවරිය කොවිඩ් ආසාදනය වන විට මාස 7ක ගැබෙනියක් කොවිඩ් ආසාදිතව දින ගණනාවක් මුළුල්ලේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නියැලුණු ඇය සිය අවසන් හුස්ම හෙලීමට පෙර කළ අවසන් ඉල්ලීමයි මේ. I really want to tell each and everyone जो मुझे जानता है, please don't take corona so lightly. Very bad symptoms. I am not able to speak, but I really want to convey my message to all. Please wear mask whenever you go outside, whenever you interact with people. I really pray ये condition किसी की भी ना हो, and especially during my pregnancy.
මේ පටිගත කර දිනකට පසු ඇය මියගොස් ඇති අතර ඒ සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ කොවිඩ් නිසා 3 හැවිරිදි පුතු සමග මෙලොව තනි වූ ඇයගේ සැමියා විසින්. ඉන්දියානු වෛද්‍ය සංගමය අද අනාවරණ කළේ කොවිඩ් දෙවැනි රැල්ලේදී මියගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව 420ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ අතර 100 දෙනෙකු දිල්ලි වෛද්‍යවරු බව සඳහන්. ඊයේත් ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ 4000 සීමාව ඉක්මවා ගියා. එරට නව ආසාදිතයන් ගණන 2,54,395ක්. කොවිඩ් වසංගතය සමග ඉන්දියාවේ පැතිර යන දුර්ලභ කළු දිලිර රෝගයේ ආසාදිතයන් මේ වන විට ප්‍රාන්ත 20කට ආසන්න සංඛ්‍යාවකින් හඳුනාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා. වැඩිම පිරිසක් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වන අතර එම ගණන 1500ක්. රෝගීන්ගෙන් බහුතරය කොවිඩ් ආසාදිත සහ සුවය ලැබූ පුද්ගලයන්. මෙම මාරාන්තික කළුදිලිර ආසාදනය නිසා දිගු කලක් දැඩි සත්කාර ඒකකවල රඳවා සිටින හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වූ රෝගීන් මරණයට පත්වීමේ වැඩි ඉඩක් පවතින බවයි ඉන්දිය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. කොවිඩ් වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් පිළිබඳව ඇමරිකාවේ හූස්ටන් නගරයෙන් වාර්තා වුණා. වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරවමින් ඇතිව තිබෙන මෙම දිව විශාල වීමේ රෝගය කොවිඩ් දිව ලෙසින් හඳුන්වනු ලබනවා. වෛද්‍යවරුන් මෙම දිව විශාල වීමට හේතුව ලෙස හඳුන්වන්නේ මැක්‍රොග්ලෝසියා නම් රෝගය වන අතර එම රෝගීන් හට කතා කිරීමට, ආහාර ගැනීමට සහ නිදා ගැනීමට පවා නොහැකි වන අතර වෛද්‍යවරුන් පවසා සිටින්නේ අසාධ්‍ය තත්වයකදී වෙන්ටිලේටර් යන්ත්‍රය සම්බන්ධ කිරීමටද නොහැකි බවයි. වෛද්‍යවරුන් සැකපල කරන්නේ කොවිඩ් වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන දුර්වලතාවය හේතුවෙන් මෙම රෝගය ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බවයි. ඇමරිකාව තුළ මේ වන විටත් කොවිඩ් දිව රෝගීන් 9 දෙනෙකු වාර්තා වන බව වාර්තා වනවා. මෙම සියලු දෙනාම කොවිඩ් ආසාදනය වී පසුව එයින් මිදුණු පුද්ගලයන් වන බවත් සඳහන්. ජුනි මාස මුල සිට ඉතාලියේ ප්‍රදේශ 6ක් කොවිඩ් වෛරසයේ අවදානම අවම මට්ටමක පවතින සුදු කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. එළඹෙන ජූනි මාසේ 21 වෙනිදා සිට තමයි මුළු ඉතාලියම සුදු කලාපයක් බවට පත් කිරීම. එහෙමත් නැත්නම් මුළු ඉතාලියම විවෘත කිරීමේ කටයුත්ත සිද්ධ වන්නේ. ලෝකයේ එන්නත් කරන රටවල් වලින් ඉතාලිය 4 වෙනි ස්ථානයට පත් වෙලා තිබෙනවා. මාස ගණනාවකට පසු රට පුරා අවන්හල් සහ බීමහල්ද නැවත විවෘත කර ඇති අතර බොහෝ ප්‍රදේශවල අන්තර් සංචාරක ගමන් තහනමද ඉවත් කර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් කෞතුකාගාර සහ සිනමාහල්ද යළි විවෘත කෙරුණා. විෂ බීජනාශක නියම සමන් යොදා දෑත් සෝදන්න. Prima Kotumi. Stay safe, eat hot. Touch Go Smart. BOC Smart Online Banking Glaze. Formerly Nappy Ekama Dishwash. Soba Silor. EIA Insurance. LB Rannayuka Sevaben Vatina Tagi. Mortein Vaporizer. Medoli. Allianz. Nibadava ඔබ සමගයි. එල්ඩෝරෝ. උතුරු අන්දමන් ප්‍රදේශයේ හටගෙන ඇති කැළඹිලි ස්වභාවය සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ඒ හේතුවෙන් හෙට සිට නැවත දැනුම් දෙනතුරු දිවෙන වටා මුහුදු ප්‍රදේශයේ තුල දීවර හා නාවික කටයුතු වලින් ඉවත් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් අද නිර්මාණය වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය හෙට වෙනකොට පීඩන අවපාතයක් ඊට පස්සේ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වෙලා මේ ගමන් කිරීමට නියමිත වෙලා තියෙන්නේ ඔඩිෂා සහ බටහිර බෙන්ගාල වෙරළබර ප්‍රදේශවලට මේ දිග බලපෑමක් අපිට නැතත් මේ හේතුවෙන් තව තදවැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව දිවයිනේ පහළ සහ මධ්‍ය වායුගෝලීය සුළං රටාවල වෙනසක් ඇතිවන අතර එළඹෙන 25 වෙනිදා වන විට දිවයිනේ නිර්තදිග මෝසම සක්‍රිය වීම ආරම්භ වනු ඇති. නැගෙනහිර බෙන්ගාල බොක්ක අවට ප්‍රදේශයේ තියෙන මේ කැළඹෙන ස්වභාවය අනිද්දා මේක පීඩනාවපාතයක් වෙලා 24 වන දින වන විට සුලිකුණාටුවක් බවට පරිවර්තනය වෙලා මේක ඉන්දියාවේ බස්නාහිර වෙරළබඩ තීරයෙන් ගොඩබිම කරා ළඟා වෙන ලක්ෂණ තමයි දැනට විශ්ලේෂණ වල තියෙන්නේ. ඒ හේතුවෙන් හෙට සිට නැවත දැනුම් දෙනතුරු දෙවෙනි වටා මුහුදු ප්‍රදේශය තුල දීවර සහ නාවික කටයුතු වලින් ඉවත් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර ප්‍රජාවකින් ඉල්ලා සිටිනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ දැනට මෙම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදී සිටින පිරිසට හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග කළු, කැලණි, ගින්, නිල්වලා සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුරු තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් පවතින බවයි. ඊට අමතරව බෙන්තර ගඟ, යදුරුවය, මහාවය සහ නිල්වලා ගඟට අනිත් පැත්තෙන් තියෙන
කිරණෝය කියන ගංගා ද්‍රෝණි මේ ගංගා ද්‍රෝණි වල විශේෂයෙන්ම පහත් බිම් වල ගම් වතුර තත්ත්වයන්ට ලක්විය හැකි ප්‍රදේශවල වෙසෙන ජනතාව ඇතිවිය හැකි ගම් වතුර තත්ත්වයන් සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවීම අත්‍යවශ්‍ය වෙනවා. රත්නපුර නගරයට කිරියැල්ල නිවිතගල අයගම වගේ ප්‍රදේශවල ක්ෂණික ගම් වතුර ඇති වෙන්න පුළුවන්.